ජේසු පිහිටයි. ඔබ මේ එක්වන්නේ ධර්මයානෝ ඉරුදින දේවවාක්‍ය සංග්‍රහය තුළින් මතු කරන ධර්ම සාකච්ඡාව වෙතයි. අද දින ධර්මයානෝ සාකච්ඡාව සඳහා අප පාදක කරගන්නේ සාමාන්‍ය සමයේ 26 වන ඉරුදිනට අදාළ දේවවාක්‍ය සංග්‍රහයයි. අද දින මෙම දේව වාක්‍ය තුලින් මතු කරන පණිවිඩය අප වෙත ගෙනීම සඳහා අප මැදිරියට ආරාධනා කර තිබෙනවා සුදු බයිබලයේ පිළිබඳ ශාස්ත්‍රපති ගරු වජිර සිල්වා පූජා ප්‍රසාදින් වහන්සේව. පියතුමිනි වහන්සේට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. අද දවසේ අපි පළමු වන දේව ප්‍රකාශනය තුලින් දෙවන දේව ප්‍රකාශනය තුලින් සහ සුදු සුවිශේෂය තුලින් මතුවන දේව ධාර්මික පදනම තුල ගැඹුරින් ඔබත් හමග හොරාවක් මේ අදහස් බෙදා ගන්නට යනවා. පියතුමා ඔබව මාව මෙහෙයවයි උන්වහන්සේගේ දේව වචනය කොයි විදිහටද අද දවසේ ඔබව මාව ආමන්ත්‍රණය කරන්න කියලා. ප්‍රථමයෙන්ම අපි පළමු වන දේව ප්‍රකාශනය වෙත අපේ අවධානය දෙමු. පළමු වන දේව ප්‍රකාශනය එසකියල් දිවැසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. එහෙත් සමිදානන් වහන්සේගේ ක්‍රියා අසාධාරණයයි නුබලා කියන්නෙහුය. අහෝ ඊශ්‍රායෙල් වරුනි අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුබලාගේ ක්‍රියා නොවේද? ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ තමා කල තමාගේ අධර්මිෂ්ඨකම් නිසාය. යලිත් දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී නීතිගරුකවද අවංකවද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේය. ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලුම වැරදිවලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත් වන්නේමය. පියතුමනි අද දවසේ පළමු වන දේව ප්‍රකාශනය තුලින් එසකියල් දිවස් ප්‍රසාදිතුමා මේ ගෙනල්ලා දෙන පණිවිඩය ඔබේ මගේ ධර්මිෂ්ඨකම පිළිබඳව අපිට පැහැදිලි කරගන්න. පියතුමනි ප්‍රථමයෙන්ම මම කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න මේ සමස්ත දේව වචනය ඇතුලේ මතු කෙරෙන ප්‍රධාන පාදක අදහස මොන වගේද කියන එක. අද රණුක් අද දේවවාක්‍ය සංග්‍රහය තුළ තේමානුකූලව ගත්තොත් මුඛ්‍ය තේමාව වන්නේ අවංක භාවය තුළ සැබෑ ධර්මිෂ්ඨකම යනු කුමක්දයි කියලා උරගා බලන්න ජේසුස් සමිදානන් දෙන හරි අද්විතීය උපහැරණයක් එක්ක ලබා දෙන පාඩමක්. එතකොට අපි හිතාගෙන ඉන්නවාට වඩා වෙනස් විදිහට ධර්මිෂ්ඨකම නිර්වචනය වෙන්න පටන් ගන්නවා. සැබෑ ධර්මිෂ්ඨකම කුමක්ද? දැන් ශුද්ධ ලියවිල්ල මේ ධර්මිෂ්ඨයයි කියන වචනයට ලොකු තේරුමක් තියෙනවා. ඒ තේරුම ඇතුලේ ඉතා බරපතල විදිහට අපි තේරුම් ගත්තොතින් මේ වචනේ ගොඩක් වෙලාවට පොදුවේ විශාල වශයෙන් භාවිතා වන්නේ නැහැ. මේ වචනය ධර්මිෂ්ඨ වූ ජුසේතුමා පිළිබඳව කතා කරනකොට මාගේ මතකයේ හැටියට පුද්ගලයෙක් සම්බන්ධයෙන් මේ වචනේ භාවිතා වෙන පළවෙනි වතාව නවගිවිසුමේයයි. එතකොට මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන් දේ තමයි සැබෑ ධර්මිෂ්ඨකම එදා යුගයේ ජේසුගේ කාලේ ඔවුන් හිතාගෙන හිටපු ධර්මිෂ්ඨකමට වඩා වෙනස් බව. දැන් මම තව විදිහකින් කිව්වොතින් පරිසිවරු සද්දිසිවරු විනයදරයෝ මේ අය ධර්මිෂ්ඨයයි හිතාගෙන ධර්මිෂ්ඨයයි තමන්ව හුවා දක්වමින් ධර්මිෂ්ඨයයි කියලා කියන්න ඔප්පු කරන සාධක ජීවිතයෙන් පෙන්නමින් හිටියා. උදාහරණයක් හැටියට මන්සන්දියක හිටගෙන යාඥා කරනවා. මහා නලල් පටිවල දේව වචනේ ලියාගෙන ප්‍රදර්ශනය කරනවා. දේවමාලිගාවේ පින් කැටේට මහා විශාල මුදල් ප්‍රමාණයක් අතාරිනවා.
සද්දය ඇහෙනකොට දන්නවා ඔහු ගොඩක් දැම්මයි කියලා. එතකොට ඕක තමයි ධර්මිෂ්ඨකම හැටියට තිබුණේ. ජේසුස් සමිදානන් වහන්සේ අපි සුභාරංජයට ආපුවාම එතෙන්ට එමු. සමිදානන් වහන්සේ එය හරි අමුතු ලීලාවකින් නොහොත් හරියටම කිව්වොත් රැඩිකලි ඒ කියන්නේ විප්ලවකාරී ලෙස නැත්තම් ඇත්තටම රැඩිකල් කියන එකේ තේරුම විප්ලවකාරී කියනවටත් වඩා රදිකාලේ නැත්තම් රූටඩ් කියන තේරුමයි එන්නේ. මුල් ඇදපු තේරුම. නියම තේරුම හරිම තේරුම වෙන්නේ වෙන එකක් බව නොහොත් උන්වහන්සේ කියන ධර්මිෂ්ඨකම නොහොත් කියන දෙයට අවංක වීම අවංක වෙන දෙයට ප්‍රතිචාර දැක්වීම මේ ආදී වශයෙන් උන්වහන්සේක වෙනස් කරනවා. අපි පළවෙනි කියවීම ඇතුළෙන් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ ඊශ්‍රායෙල් සෙනගගේ ධර්මිෂ්ඨකම පිළිබඳව අපූර්ව නිර්වචනයක්. නැවත වතාවක් ඒකේ පළවෙනි වගන්තියට අපි යමු. එහෙත් සමිදානන් වහන්සේගේ ක්‍රියා අසාධාරණයයි නුඹලා කියන්නෙහුය. අහෝ ඊශ්‍රායෙල් වරුනි අසන්න මාගේ ක්‍රියා සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේද? ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම් නිසාය. දැන් පැහැදිලිවම කියන්නට උත්සාහ කරනවා තමන් කියන දේ තමන් කරන දේ තමන්ගේ යාඥාවෙන් ප්‍රකාශ වෙනවා. ඒ යාඥාවෙන් ප්‍රකාශ වෙන දේ කියන දේ හා කරන දේ තුල ප්‍රකාශ වන්නේ නැත්නම් ඔහු සැබෑ ධර්මිෂ්ඨයෙක් නෙවෙයි. අපි ඇත්තෙම අපි කියන දේ ජීවත් කරවන්න ඕනේ. ඒක තමයි පැහැදිලිවම උන්වහන්සේ මෙතන අපිට කියන්නේ. අපි ධර්මිෂ්ඨයි කියලා හිතියට වැඩක් නැහැ. ඒක ක්‍රියාව ඇතුලේ ක්‍රියාත්මක වුණේ නැත්නම් කියන පැහැදිලිවම පියතුමනි. එතකොට ඕකේ පළවෙනි වාක්‍යයේ පළවෙනි වචන කීපය පමණක් මට කියන්න. ඒ ලොකු තේරුමක් ඇති බව ඔබට පැහැදිලි කරන්න. එහෙත් සමිදානන් වහන්සේගේ ක්‍රියා අසාධාරණයයි නුඹලා කියන්නහුය. හොඳයි රණුක් දැන් ඔතන මම ඔය පරිවර්තනයේ තව ටිකක් වෙනස් පරිවර්තනයකට අරගෙන ගිහින් මෙහි තේරුම ටිකක් වැඩියෙන් තේරුම් ගන්න උත්සාහයක් මම යෙදෙනවා. දැන් මෙන්න මෙහෙම ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙනවා yet you say the way of the Lord is not equal. දැන් සමිදානන් වහන්සේගේ මාර්ගය සමිදානන් වහන්සේගේ ක්‍රියාව අසාධාරණයයි නුඹලා කියන්නාහුය කියලා අපිට සිංහල පරිවර්තනයේ ආවන් ඉංග්‍රීසි පරිවර්තනයේ එන්නේ the way of the Lord is not equal. දැන් ওই equal කියන වචනයට යොදා තියෙන හීබ්‍රු වචනය තමයි තකාන් කියන වචනය. මේ තකාන් කියන වචනේ තේරුම තමයි equal සමානයි. දැන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා දෙවියන්ගේ ක්‍රියාවන් අපේ ක්‍රියාවල් වලට සමාන කරගන්න. ඒක කවදාකවත් වෙන්න පුළුවන් දෙයක්ද? Yet you say the way of the Lord is not equal. ඒ කියන්නේ අපේ ක්‍රියාවන් වලට අපේ විනිශ්චයට අපි හිතන විදිහට දෙවියන්ගේ ක්‍රියාකලාපය සමාන නැහැ. මේක වැරදීනේ. දැන් අයුක්ති සහගත මිනිසා අධර්මිෂ්ඨ මිනිසා හැම විටම දෙවියන්ව විනිශ්චය කරනවා. එතකොට එසකියල්ගේ පොතේ පළවෙනි පොතේ 25 වෙනි වගන්තියෙන් අපිට කියන්න උත්සාහ කරන්නේ ධර්මිෂ්ඨ මිනිසා කිසි කලෙක තමන්ගේ දෙවියන්ව අභියෝගයට ලක් කරන්නේ නැහැ. විනිශ්චයට ලක් කරන්නේ නැහැ. දෙවියන්ට තමන්ට කිට්ටු සමාන කෙනෙකු හැටියට සලකන්න හෝමනාවක් හෝ හැකියාවක් නැහැ. දැන් මෙතනදී මොකද්ද වැඩියෙන්ම කියන්ට උත්සාහ කරන්නේ? මම ඉංග්‍රීසියෙන් කියලා මම එන්නම් සිංහලයට. Having stated the principle of justice by which Yahweh lives, Yahweh expresses amazement that these people should change, that he is unfair. Then unfair කියන වචනයටත් හීබ්‍රු පොතේ ලියවිලා තියෙන්නේ තකාන් කියන තේරුමම තමයි. දැන් මෙතනදී මේ කියන්න උත්සාහ කරන්නේ කුමක්ද?
ඊශ්‍රායෙල්ලී දෙවියන් වහන්සේ පුදුම වෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සු අහන ප්‍රශ්නයට උඹලා කියනවා මම නුඹලාගේ ක්‍රියාවල් හා සමානව සමාන නැහැයි කියලා. උඹලා කොහොමද එහෙම මට කියන්නේ? මම නුඹලාගේ දෙවිඳුන්. නුඹලාව විනිශ්චය කරන්න අයිතිය ඇත්තේ මටයි. ඒ නයිසර්ගිකයි. ඒ නිරූಢයි. ඒ ආරූඪ කරගත්තු දෙයක් නොවේ. මගේ ස්වභාවය පාපයක් නොමැතිකමයි. මම ස්වභාවයෙන්ම ධර්මිෂ්ඨයි. මම ඉන්ට්‍රින්සිකලි කියන වචනේ තමයි ස්වභාවයෙන්ම කියලා මම කියන්න උත්සාහ කළේ. එතකොට මේ ඊකුවල් කියන එක මිනිහෙක් අධර්මිෂ්ඨ වෙන්නේ කියන්න උත්සාහ කරනවා. මිනිහෙක් ධර්මිෂ්ඨ නොවෙන්නේ, දෙවියන්ව විනිශ්චය කරන්නේ, කියන දේ නොකරන්නේ, දෙවියන්ට බය නැති වෙන්නේ තමාවයි දෙවියන්වයි සමතල ඒක දාලා කතා කරන්නට යාමෙන්. දැන් මේ කියවීම ඇතුලේ රණු ප්‍රකාශ වෙන්න උත්සාහ කරනවා තව දෙයක්. ඒ තමයි අද සමාජය තුල පවතින දෙවියන් නැතය, නපුරක් නැතය කියන පාශ්චාත් නූතනවාදී දර්ශනය. අපි එක්ස් ෆිලොසොෆි කියලා අපි කියන්න උත්සාහ කරන්නේ. එතකොට මේ දර්ශනයේ ඇතුලේ nothing is evil. දෙවියෝ නැහැ. කිසිවක් නපුරු නැහැ. හැම ආගමක්ම එකයි. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. හැම එකක්ම එකයි නොවේ. එතකොට මෙතනදී මේ මොකද අප අදහන ඉස්රායෙලී ශුද්ධ තැනන් වහන්සේ උන්වහන්සේගේ පෞද්ගලික නාමය යාවේ දෙවියන් නැත්නම් ඉස්රායෙලී ශුද්ධ තැනන් වහන්සේ මේ පරණ කිවිසුමේ වචන වලින් කියනවා නම් මානව ක්‍රියාකාරකම් එක්ක සමාන කරන්න බෑ. දැන් අපි ඕකේ ගොඩාක් තේමාවල් තියෙනවා. මම ওই පළවෙනි කොටස එක්ක විතරයි තාම එල්ලෙන්නේ. එතකොට අද ලෝකේ පාපේ ඕකයි රණෝ. දෙවියෝ නැහැ. දැන් අර ඔබ අහලා තියෙනවානේ නීචේ ෆෙඩරික් නීචේ කියනවා God did not create humanity but man created God. මනුෂ්‍යයා දෙවියන්ව මැව්වා මිසක් දෙවියෝ මනුෂ්‍යයාව මැව්වේ නැහැ. ඔව් දේවස්ථානයේ දොරකොඩ ළඟට වෙලා දේවස්ථානයට යන මිනිසුන්ගෙන් අහනවා නුඹලා කොහෙද යන්නේ? මිනිසුන් උත්තර දෙනවා අපි දේවස්ථානයට යනවා. මොකටද යන්නේ? දේව වන්දනාව. දැන් මොනවද නුඹලාට ඇහෙන්නේ? ගාන්ටාරේ. උඹලා දන්නවද ඔය ගාන්ටාරේ තේරුම? නීචේ කියනවා ඔය ගාන්ටාරේ තේරුම තමයි නුඹලාගේ දෙවියන් මැරී ඇති බව නුඹලාට දන්වන නාදය. එතකොට මෙන්න මේ දෙවියන් නැතේ කියන තත්වයට ආවේ දෙවියනුයි මමයි ඊකුවල් කියලා හිතන්න පටන් ගත්තාමයි. ඒකේ ප්‍රතිඵලයක් හැටියට. අවසානයේදී මම දෙවියන්ට වඩා ධර්මිෂ්ඨයි. උන්වහන්සේ සාධාරණද කියලා අපි ප්‍රශ්න කරන්න ගන්නේ මම උන්වහන්සේට වඩා ධර්මිෂ්ඨයි කියලා හිතින් හිතාගෙන ඉන්න නිසායි. එතකොට මේක ඇතුලේ තියෙන්නේ දෙවියන්ගේ වැඩ සිටීමත් දෙවියන්ගේ ප්‍රකාශ වීමත් ප්‍රතික්ෂේප කරන්නා වූ ක්‍රමවේදයක්. එතකොට ඒක අද ලෝකේ හැමතැනම තියෙනවා. අද බලන්න රණු ඇයි සුපර්මෑන් කියන කතා ප්‍රවෘත්තිය එන්නේ? මේවා නිර්මාණය වෙන්නේ ඇයි? බැට්මෑන් එතනින් ගියාම ස්පයිඩර්මෑන් මේ ඔක්කොම අවසානයේදී මෑන් කියලා ඉතුරු වෙනවා. මිනිස්යාට පියවි ලෝකයේ තුල කළ නොහැකි වීරත්වයක් මිනිස්යාට මවාදී මිනිස්යාගේ ගැලුම් කරුවාය කියන තත්වයට අද සමාජ සංස්ථා විසින් දර්ශනයක් ගොඩනගලා ඉවරයි. එතකොට ටීවී එක දාපුවාම අපි දකින වෙළඳ ක්‍රියාකාරී අපි කියන කන්සියුමරිසම් කියලා පරිභෝජනවාදය මේ පරිභෝජනවාදයේ ඇතුලේ ප්‍රකට වෙන්නේ දෙවියෝ නැහැ. එතකොට ධර්මිෂ්ඨකමක් නැහැ. ඒකනේ පළවෙනි කියවීමෙන් කියන්නේ බොහොම පැහැදිලිව yet you say the way of the Lord is not equal. නුඹලාට සමාන නැහැ කියලා නුඹලා මට චෝදනා කරනවා. දෙවියෝ ඒකට පුදුම වෙලා අහනවා එහෙම කොහොමද වෙන්නේ? දැන් සාධාරණත්වයේ ප්‍රතිපත්ති දුන්නාම සාධාරණ කියන්නේ මිනුම් දණ්ඩක්. ඒ මිනුම් දණ්ඩ ඇතුලේ අපි අසාර්ථකයි. ඒ මිනුම් දණ්ඩ ඇතුලේ දෙවියන්ට විතරයි ගැලපෙන්න පුළුවන් යුක්තිය හා සාධාරණත්වය කියන්නේ මොකක්ද කියලා නිශ්චය කරන්න. අපට ඒක කරන්න බෑ. හේතුව ඒ ක්‍රයිටීරියා එක ඇතුලේ අපි අඩු තක්සේරුවට ලක් වෙලා හමාරයි.
ඉතින් මේ වගේ අපිට මම ඔබ වහන්සේට බාධාවක් දෙනවා. පිරිමිනි දැන් උන්වහන්සේ කියනවා මාගේ ක්‍රියා සාධාරණය සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියාය කියලා. ඒකයි දිව්‍යන් වහන්සේගේ උත්තරය. එතකොට දැන් මිනිස්සු අර ප්‍රශ්නේ අහපුවාම දැන් පිටිපස්සේනේ වගන්තියේ ඉස්සෙල්ලා ඔය චෝදනාව කරනවා. එතකොට උන්වහන්සේ කියනවා මම සාධාරණයි මම දන්නවා කරන්න ඕන දේ. හැබැයි නුඹලා කරන්නේ ඒක නොවේද අපේ ක්‍රියාවල් කිසිසේත්ම සාධාරණ නැහැනේ. හැම විටම මිනිස්යාගේ ක්‍රියාව අරමුණු වන්නේ නාභිගත වන්නේ ආත්මාර්ථය තුලයි. මම ඒකට බයිබලීය විග්‍රහය දෙන්නම්කෝ. ඒව නැත්තම් මුල් මිනිසාගේ මව කියන ජීවමාන සියල්ලන්ගේ මාතාව කියන අර්ථය ඇති ඇය ගස දකිනවා. දැන් මේ ෆිගරේටිව්ලි අපි තේරුම් ගන්නට ඕන මෙහි වාක්‍ය සන්දර්භය තුල වචන සන්දර්භය තුල ඇති තේරුම අපි එළියට ගනිමු. ඇය ගස දැක්කයින් පස්සේ මෙන්න මෙහෙම හිතනවා. ගස පෙනුමට කෙතරම් රමණීයද? කෑමට කෙතරම් ප්‍රණීතද? දැනුම වැඩුමට කෙතරම් අගනේද? දැන් මේ තමන්ගේ තර්කණයනේ. මේ තර්කණය ඇතුලේ මිනිස්සයා මොකද්ද කරන්නේ? තමන් කරන්න යන වැරද්ද සාධාරණීකරණය තාම කාලා නැහැ. රහයි කියනවා. පෙනුමට කොතරම් රමණීයද? කරන වැඩේ හරි කියලා තමන්ට කියා ගන්නවා. දැනුම වැඩුමට කොතරම් අගනේද? තාම කෑවේ නැතුව කොහොමද දන්නේ දැනුම වැඩෙනවා කියලා. එතකොට ඇය මෙය පූර්ව අපේක්ෂාවක් ඇන්ටිසිපේටඩ් කියලා කියනවා. පූර්ව අපේක්ෂාවක් බවට පත් කර ගන්නවා. පාපේ සාධාරණීකරණය කර පාපේ වෙන හැම විටම අපි පූර්ව අපේක්ෂාවෙන් ඒ සාධාරණීකරණය කරනවා. දෙවියන්ගේ පැත්තට තරාදියේ වැඩි බර දාලා එයා අපිත් එක්ක නැත්නම් දෙවියන් අපිත් එක්ක ඉක්වල් නෑ. දෙවියෝ සාධාරණ නෑනේ. දෙවියෝ සාධාරණ නම් ඇයි කොරෙකු ඉපදෙන්නේ? දෙවියෝ සාධාරණ නම් ඇයි අර අහවල් කෙනා බොහොම සුදානෙක් ඔහුට ඒක සිද්ධ වුණේ? අර පවුල යහපත් පවුලක්. ඇයි ඔවුන්ට මේක වෙන්නේ? කෝ දෙවියෝ නෑනේ. අපි අහන ප්‍රශ්න අපි ළඟ අපේ සමාජයේ සාමාන්‍යයෙන් අපි දකින ප්‍රශ්න. දෙවියෝ ඉන්නවනම් මට මෙහෙම වෙයිද කියලා අපි අහනවා. එතකොට අපි ඕක ඔය උතන්ට ගිහිල්ලානේ අපි දෙවියන්ව අපේ මට්ටමට දාගෙන තකාන් අපේ මට්ටමට දාගෙන දෙවියෝ අපිත් එක්ක වගේ ඉන්නවා. දෙවියන්ව අපේ ස්වභාවයට අපේ ස්වරූපයට පත් කරලා අපි දෙවියන්ව මැවුවා වගේ. එහෙම කරන්න බැහැයි කියන එක තමයි මෙහිදී කියන්ට උත්සාහ කරන්නේ. පිටුමිනි මම අවසාන වගන්තියත් එක්ක නැවත ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා. ඒ කොටසේ තියෙනවා දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී නීතිගරුකවද අවංකවද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේය. ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලුම වැරදි වලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත් වන්නේමයි. ඕ වාක්‍යයට උත්තරේ තියෙන්නේ පසු වාක්‍යයේ 30 වාක්‍යයේ. 30 වාක්‍යයේ මෙහෙම කියනවා. Therefore I will judge you, house of Israel, everyone according to his ways, says the Lord Yahweh. Right? දැන් මෙතනදී වචන දෙකක් හරි වැදගත්. ඔතන zub කියන වචනේ එනවා. ඒ වචනේ තේරුම තමයි return, coming back, U-turn එකක් ගන්නවා. දැන් ඔය වාක්‍යයට අනුකූලව ඔබ මට දැන් කිව්ව වාක්‍යයට අනුකූලව ධර්මිෂ්ඨකමට ඔහු හැරෙනවා. U-turn එකක් ගෙනවා. එක මාවතක යනවා වැරදි කියලා තේරෙනවා. ආයි මේ පැත්තට හැරෙනවා. අපි U-turn කියලා කියන්නේ ඕකට අපි කියන්නේ zub කියලා. zub කියලා කියන්නේ හීබ්‍රු භාෂාවෙන් අපි ඕක ග්‍රීක භාෂාවට හරවපුවම metanoia. මේකේ තේරුම turning back to the first situation. You are going to be one with your own first situation, original state. ඒ කියන්නේ ඔබේ පළමු පැවැත්මත් එක්ක නැවත ඒකාත්මික වෙන්න පටන් ගන්නවා. zub නැත්නම් metanoia. එතකොට මේකෙදී අපි මොකද්ද කරන්නේ? මේ metanoia එක වෙන්නේ කොහොමද? We will root out. අපි ඇදලා එළියට දානවා. මොකක්ද? මික්සාල් කියලා කියන්නේ හිබ්‍රු භාෂාවෙන් ස්ටම්බ්ලින් බ්ලොක්. මාව දෙවියන්ගෙන් වෙන් කරන උද්දච්චකම නොහොත් පාපය. ඒ කියන්නේ මෙන්න මේ ස්ටම්බ්ලින් බ්ලොක් එක. එහෙම නැත්නම් අපිව වළක්වන බාධාව අයින් කරලා නැත්නම් මිස් කෝල් එක අයින් කරලා දානවා. ඒක අයින් කරලා දාපුවාම I will be judged according to my ways. මට පුළුවන් වෙනවා
මාව දෙවිඳුන් විනිශ්චය කරනකොට ඒ විනිශ්චය මට සාධාරණ විනිශ්චයක් බවට පත් කරගන්න. දැන් ඒක වෙන්නේ කොහොමද කියන අපි තේරුම් ගන්න යමු දෙවන සුභාරංචියට. ශුද්ධ වූ මතෙව්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින් ඔබ මේ ගැන කුමක් සිතන්නහුද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඔහු වැඩිමලා ළඟට ගොස් දරුවා යන්න අද මිදිවත්තේ වැඩ කරන්නයි කීය. ඔහු උත්තර දෙමින් නොයමී කීය. එහෙත් පසුව පසුතැවිලි වී වැඩට ගියේය. පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේම කීය. ඔහු උත්තර දෙමින් ස්වාමිනී යමී කීය. එහෙත් නොගියේය. ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කළේ කවරේදැයි ඇසූසේක. වැඩිමලායයි ඔහු කීය. ජේසුස් වහන්සේ උන්ට කතා කොට සැබවින්ම මම ඔබට කියමි. අය කැමියොත් වෙසඟනොත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති. මන්ද ජෝහන් ධර්මිෂ්ඨ මාර්ග පෙන්වන පිණිස ඔබ වෙත ආවේය. ඔබ ඔහු විශ්වාස කළේ නැත. එහෙත් අය කැමියොත් වෙසඟනොත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන් පසුවවත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු යැයි වදාළසේක. පියතුමිනි, උන්වහන්සේ ජේසු අහන ප්‍රශ්නයක් මේක. උන්වහන්සේ කියනවා ඔබ මේ ගැන කුමක් හිතනවද කියලා. ලස්සන උපමාවකින් උන්වහන්සේ මේ දේ පැහැදිලි කරලා දෙන්නට යනවා. ඇත්තටම දෙවියන් වහන්සේට අපි බොරු කරනවයි කියන එක, දෙවියන් වහන්සේට අපි දෙයක් කියලා අපි කරන්නේ අපේ පැවැත්ම ඇතුළේ වෙන දෙයක් කියන එක මේ උපමාව ඇතුළේ ලස්සනට පැහැදිලි කරලා දෙනවා. පියතුමිනි, ඇත්තෙන්ම ජේසු අපිට පැහැදිලි කරලා දෙන්න යන්නේ මොකක්ද මේ? හොඳයි, මම අද උපමාවට ටෙක්ස්චුවල් ක්‍රිටිසිසම් එකකට වඩා තේමානුකූල නැත්නම් ටිපියොලොජිකල් ක්‍රිටිසිසම් එකක් නැත්නම් අපි ඒකට කියනවා විවේචනයක් දෙන්නට අදහස් කළා. දැන් මේ උපමාව උන්වහන්සේ අරගෙන එන්නේ පරිසවරුන්ට, සද්දිස්සිවරුන්ට, එහෙම නැත්නම් එවක තමන් ධර්මිෂ්ඨයයි කියාගත්තා වූ පිරිසකට තමන්ගේ ධර්මිෂ්ඨ භාවයේ පිළිබඳව තමන්ටම හිතා ගැනීම පිණිස දෙන ස්වයන් අභියෝගාත්මක කතන්දරයක්. මේක අපි ඒ විදිහට හිටියොත්, ඓතිහාසික සිද්ධියක් හැටියට හිටියොත් අපිට එය අනිවාර්යයෙන්ම පැහැදිලි කාරණාවක්. උන්වහන්සේ සාමාන්‍යයෙන් උන්වහන්සේ කිසි දෙයක් කෙලින් කියන්නේ නැහැ. උන්වහන්සේ ගොඩක් වෙලාවට හංගල තමයි යමක් කියන්නට උත්සාහ කරන්නේ. ඒ කීම ඇතුලේ පණිවිඩය අති බරපතලයි. දැන් තමන් ධර්මිෂ්ඨයයි කියාගන්නා අය ඒ යුගයේ අපි දන්නවා පරිසවරු. මේ යුගයේ කවුද? අපි, ඔබ, මම. අපි ඒ විදිහට හිතමුකෝ. අපේ ස්වභාවයත් අපි පත්විය යුතු ස්වභාවයත් පිළිබඳව උන්වහන්සේ බොහොම ප්‍රබලව ගේන ඉගැන්වීමක්. දැන් මේ ඉගැන්වීම ඇතුලේ පළවෙනි කියවීමෙන් ආරම්භ කරපු යුක්ති සහගත භාවය, ඒ කියන්නේ මම මාව ඇතිසැටියෙන් පිළිගන්න ඕන. මම මවාගත්තු කෙනෙක් නෙවෙයි. මම අරයා නෙමෙයි. මම මෙයා නෙමෙයි. මම පාපයට නැම්ම ඇතුවයි ඉපදුනේ. පාපය මගේ ඇතුලේ තියෙනවා. මම පව්කාරයි. මේ පව්කාරකම පිළිගන්න ඕන. දැන් මේ උපමාවේදී අපි දකිනවා පුත්තු දෙන්නගෙම තාත්තා එක්කෙනයි. ඒ තාත්තා පුත්තු දෙන්නටම කියන්නේ එකම වචනේ. මගේ මිදිවැත්තේ වැඩ කරන්න. පළවෙනියා කියනවා බෑ. හිත හරවගෙන පස්සේ යනවා. දෙවෙනියා කියනවා හැබැයි ජීවිතේට මිදිවත්තට ගිහිල්ලා වැඩ කරේ නැහැ. ක්‍රිස්තියානිය ලැබපු අය අපි හැම විටම රිප්‍රසන්ට් කරන්නේ නැත්නම් අපෙන් පෙන්눔 කරන්නේ අර බාලපුතාගේ තැනනේ. අපි කියලා තියෙන්නේ. හැබැයි ඒක නෙමෙයි කරන්නේ. අපි ක්‍රිස්තියානිය වැළඳගත්තා. හැබැයි ක්‍රිස්තියානිකාරයෝ නෙමෙයි. අද ලෝකයේ ඉන්නවා වර්ග දෙකක්.
පළවෙනි වර්ගයේ තමයි විශ්වාසිකයෝ. දෙවන වර්ගයේ තමයි අවිශ්වාසිකයෝ. එහෙම නැත්නම් දේවවාදී නැත්නම් අදේවවාදී. එහෙම නැත්නම් ආගමක් විශ්වාස කරන අය ආගමක් නැtei කියලා කියන අය. දෙවියන්ව අදහන අය දෙවියන්ව අදහන්නේ නැති අය. හැබැයි ඔය අදේවවාදීන්ගේත් කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දෙවියෝ නෑමයි කියන අය. ඒගොල්ලෝ කියනවා දෙවියෝ නෑ. දෙවියෝ නෑ කිය දෙවියන් නැහැ කියන්න තොරතුරු හොයනවා. තව කණ්ඩායමක් ඉන්නවා නෑ දෙවියෝ ඉන්නවා. හැබැයි ජීවත් වෙන්නේ නෑ වගේ. ඒ කණ්ඩායම ඇතුලේ තමයි අපි ඉන්නේ. දැන් උන්වහන්සේ අපිට විශේෂයෙන් ක්‍රිස්තියානිකාරයට කතෝලිකයට මේ ලොකු පහරක් එල්ල කරන්නේ. උන්වහන්සේ කියනවා හොඳයි. මගේ රාජ්‍යයට ඇතුළු වෙන්න ඕන නම් මගේ මාවත ඇතුලේ ගමන් කරන්න උවමනා නම් ඔබට දේව රාජ්‍යයේ පංගුකාරකමක් ඇති වෙන්න ඕන නම් මගේ වත්තේ වැඩ කරන්න ඕන. මගේ වත්ත තමයි රාජ්‍යය. මගේ වත්ත තමයි ධර්මය. ධර්මයේ ඔබ හැසිරෙන්න ඕන. ධර්මයේ හැසිරෙන්නේ නැතුව මගේ රාජ්‍යයට ඇතුළු වෙන්න බෑ. පළවෙනි පුතා කියනවා ඔබේ ධර්මයේ ඔබේ රාජ්‍යයේ මට හැසිරෙන්න බෑ. හැබැයි බෑ කියන එකේ තේරුම ඔහු පුද්ගලයෙක් හැටියට තමන් සතු පුද්ගල පෞරුෂය ඇතුලේ මමය මටය මගේය කියන මානව ස්වභාවය තුළ ජීවත් වෙමින් දෙවියන් නැතේ කියන තැන උන් ඉන්නවා. ඔන්න පළවෙනි ස්වභාවය. එතකොට ඒ ස්වභාවයේදී එක්තරා තැනක් එනවා. සුබ් මේ ඇති ගියා. මම පව්කාරයි. මට වැරදුනා. තාත්තා කිව්වනේ තාත්තගේ ධර්මයේ හැසිරෙන්න කියලා. තාත්තා එන්න කිව්වනේ රාජ්‍යයට ඇතුළු වෙන්න කිව්වනේ. මම මනස්ථාපනය වී නැවත තාත්තා කියන තැනට එනවා. හරිලා එනවා. දැන් ඔය මිස්කෝල් කියන පදය හිබ්‍රු පදයට ග්‍රීක භාෂාවෙන් දෙන්නේ ස්කැන්ඩලෝන් කියන පදය. ස්කැන්ඩලෝල් කියන්නේ ඉංග්‍රීසියෙන් ස්කැන්ඩල්. එතකොට මගේ ජීවිතයේ ස්කැන්ඩල් එක, මගේ ජීවිතයේ පාපය, මගේ ජීවිතයේ පාපයේ ස්වභාවය, මගේ ජීවිතයේ අව탁සේරුව මම කොයි වෙලේද තේරුම් ගන්නේ සුබ්. එතකොට අද සමස්ත මේ කියවීම තුළම ගෙනාපු මූලික තේමාව වුණේ ධර්මිෂ්ඨකමට ඇතුළු වෙන මාර්ගය මනස්ථාපනය. එතකොට මනස්ථාපනයෙන් පිරුණු ධර්මිෂ්ඨකමක් උදෙසා තමයි සමිදානන් වහන්සේ අද කියවීම ඇතුලේ අපට බරපතල විදිහට මහ විශාල ආරාධනාවක් ගෙනෙන්නේ. පිටුබෙනි මම ඔබ වහන්සේට මේ විදිහට අහුවොතින් මේක ජේසු නැවත පැහැදිලි කරලා දෙනවා ඔබටත් ඒ දේම වුණා. ඒ මොකද ජෝහන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස නුඹ වෙත ආවා. හැබැයි ඔබ ඒක විශ්වාස කළේ නැහැ. ජේසු ඒ කාලේ ඉන්න පිරිසට ඒ විදිහට කතා කරලා කියනවා. උපමාව මගින් කියලා ඔබ මේක ප්‍රායෝගිකව අත්විඳින්නේ මෙහෙමයි. ඒක නේද පිටුමනි මෙතන පැහැදිලි. ජෝම් බෞතිස්ම එහෙමත් නැත්නම් ජෝන් ද බැප්ටිස්ට් නැත්නම් ජෝන් ද බැප්ටයිසර් ස්නාවක ජෝම් කියලා කියන්න පුළුවන්. ජෝන් බෞතිස්ම කියලා කියන්න පුළුවන්. ඔබට කැමති වචනයක් භාවිතා කරන්න. කෙසේ හෝ වේවා. ජෝම් ආවේ ඔටුලුම් වස්ත්‍රයක් ඇඳගෙන බොහොම මනස්ථාපනයේ ජීවිත පැවැත්මක් තුළින් ඉස්රායල් ජනතාවට ආරාධනාවක් දුන්නා. ආරාධනාව මනස්ථාපනයේ තමයි. හැබැයි අනිත් දිවචෝරුන්ගේ මනස්ථාපනයට වඩා ඒක වෙනස්. ඇයි එහෙම කියන්නේ? ඔබට අඳනා දෙකක් ඇත්නම් එකක් දෙන්න. හැතැම්ම දෙකක් යන්න කිව්වොත් හතරක් යන්න. මේකෙන් කියන්නේ මොකද්ද? ආචාර ධාර්මික මනස්ථාපනය තව ටිකක් එහාට ගිහිල්ලා ඒ අපේ නීතිය හා රීතිය පවා ප්‍රතිනිර්වචනය කරන්න පටන් ගන්නවා. නොහොත් මේ මනස්ථාපනය ඇතුලේ නීතියෙන් ඔබට ගිය වරප්‍රසාදයේ තත්වයක් ගැන ජුවාම් ඉඟි කරලා කිව්වා. මේ මනස්ථාපනය ඇතුලේ නුඹලාට දෙවියන්ව ලැබෙනවා. මොකද කළේ? ජුවාම අල්ලලා මැරුවා. මනස්ථාපනයේ නෙන්න කිව්වේ. රාණුක් මිනිස්සු කැමති නෑ මනස්ථාපනය වෙන්න. මනස්ථාපනය වුණොත් තේරුම් ගන්නවා. තේරුම් ගත්තොත් වෙනස් වෙන්න ඕන. එක්කෝ තේරුම් ගත්තොත් මනස්ථාපනය වෙනවා. මනස්ථාපනය වුණොත් වෙනස් වෙන්න ඕනේ. අපි ඇහුණත් ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. දැක්කත් දකින්නේ නෑ වගේ ඉන්නවා. අපිට දැනුණත් දැනෙන්නේ නෑ වගේ ඉන්නවා. දැනදැනත් වැරද්දම සිද්ධ වෙනවා. එතකොට මේක පෞද්ගලිකයි, මේක පොදුයි. මේක සමාජගත පාපය, පෞද්ගලික පාපය, සභාගත පාපය,
හැටියට අපිට වර්ග කරගන්න පුළුවන්. ඒ මොන වර්ගයේ ඇතුලේ වුණත් සිද්ධ වෙන්නේ පාපය. ඒ පාපය දේව රාජ්‍යයට නොයනු පිණිස හා කියලා ආපු අය. අපි හා කියලා ආපු අය. දැන් මේ ඔක්කොම කරන්නේ හරි යන්නම්. තාම අපි ගිහින් නැහැ. ආරාධනාව ලැබෙනවා ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ උපමාව මගින් උන්වහන්සේ දැඩි ලෙස විවේචනයට ලක් කරනවා අපේ පැවැත්ම. උන්වහන්සේ කියනවා පළවෙනි පුතා හා කිව්වා ගියේ නෑ. ගිය පළවෙනි පුතා බෑ කිව්වා ගියා. දෙවෙනි පුතා හා කිව්වා ගියේ නෑ. අපි දෙවෙනි පුතාගේ තැන. එතකොට විනිශ්චයේදී කාවද විනිශ්චය කරන්නේ? දෙවෙනි පුතාව බරපතල විනිශ්චයකට හවු වෙනවා. ඇයි ඒ? ඔහු ධර්මිෂ්ඨ නෑ. ඔහු කිව් දේ කළේ නෑ. එතකොට එතන තමයි අපි ඉන්නේ. ඔබ ඉන්නේ මේක බලන අපේ ජනතාව ඉන්නේ. අපි මෙතනින් නික්මෙන්නට ඕන. සැබෑ මනස්ථාපනයට ඇතුළු වෙන්නට ඕන ධර්මිෂ්ඨකව සෙවීම පිණිස. එතකොට මම වචන දෙකක් දුන්නා. සුබ් සහ මැටනොයියා. සුබ් සහ මැටනොයියා කියන වචන දෙකේ තේරුම තමයි නැවත ප්‍රතිෂ්ඨාපනය වීම. මම ඒක මේ විදිහට විස්තර කරන්නම්කෝ. දවසක් යාචකයෙක් හිඟා කකා යන අතරමඟදී හමු වෙනවා සංගීත භාණ්ඩ විකුණන තැන. මෙතන මහා සංගීතකරු මේ අපේ යාචකයාට අතට කිසිවක් නොදී කැඩුණු වයලින් එකක් අතට දීලා කියනවා ගිහිල්ලා මේක විකුණ ගන්න. උදේ හිටන් හැන්දෑ වෙනකන් රණුක් නගරෙ මැද්දේ පෙට්ටියක් තියාගෙන ඒක උඩ හිටගෙන කෑ ගහලා කියනවා කාටද මේ වයලින් එක ඕන? මේක ඩොලර් 2යි. කවුද මෙලදී ගන්නේ? හැන්දෑ වෙනකන් හිටියා, කිසිවෙක් ගණන් ගත්තේ නැහැ. අවසානයේදී නගරේ වහන වෙලාව අහස රත්තරම් පාටයි රතු පාටයි හරි ලස්සනට අහසෙන් කුරුල්ලෝ පියාඹගෙන යනවා, ලස්සන හුළඟක් හමාගෙන යනවා. නිවිච්ච වෙලාවක් සියල්ලෝම නගරේ වහලා තමන්ගේ ගෙවල් වලට යන වෙලාවේ අර කඩේ හිටපු සාප්පුවේ හිටපු සංගීතකරු ඇවිදින් අර වයලින් එක යාචකයාගෙන් ආයි ගන්නවා. අරගෙන ඔහු ඒක සුද්ධ කරනවා, පවිත්‍ර කරනවා, අර තත් සකස් කරනවා, හරියට ටියුන් කරන්න පටන් ගන්නවා. නියම ස්කේල් එකට රිද්මයට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා අර පෙට්ටිය උඩට නැගලා නගරයෙන් මිනිස්සු යන අතර වාරයේදී වයන්න පටන් ගන්නවා. එක්කෙනෙකුට දෙන්නෙකුට ඇහෙනවා. ඇහෙන අය ලං වෙනවා. කටින් කට යනවා. ගුරුතුමා වයනවා. හැමෝම රොක් වෙනවා. ඈත හිටපු අයත් ආයි එනවා. උන්ට වෙලාව දැනෙන්නේ නැහැ. මේ සංගීතය උන්ගේ ජීවිතේට, ආත්මයට, මනසට කතා කරන්න පටන් අරගෙන ඔවුන් වශීකృత වෙනවා. ඔවුන් ඒට වශී වෙන්නට පටන් ගන්නවා. සියල්ල ඉවරයි. ගුරුතුමා පෙට්ටියෙන් බැහැලා ගමන් කරනකොට කෙනෙක් කෑ ගහනවා, ගුරුතුමනි ඔය වයලින් එක මට දෙන්න. උදේ හිටන් කවුදෝ විකුණන්න හැදපු වයලින් එක නෙවෙයි ඔය. ඕක මට දෙන්න. මං ගෙවන්නම් ඩොලර් 2ක්. එක දෙන්න ලෑස්ති වෙනකොට තව කෙනෙක් ඉල්ලනවා මම 5ක් දෙන්නම්. ඕක මට දෙන්න. තව එක්කෙනෙක් කිව්වා මම 10ක් දෙන්නම්. තව කෙනෙක් කිව්වා 20ක් ගෙවන්න මං ලෑස්ති. තරුණයෙක් කිව්වා මම 50ක් දෙනවා. තරුණියක් කෑ ගහලා කියනවා ඒක එයාට දෙන්න එපා, මං ඕකට 100ක් දෙන්නම්. අපේ කතුවරයා මේ කතාව ලියන කෙනා අවසානයේදී ලියනවා මෙහෙම. ඔවුන් වික්කේලු මේ වයලීනය ඩොලර් 250කට. අහනවා ප්‍රශ්නයක් මෙහෙම. එකම වයලින් එක දෙවතාවකදී දෙවිදිහකට ඇයි ප්‍රතිචාරයට ලක් වුණේ? උත්තරය සුබ් මැටනොයියා. මම විස්තර කරන්න. පැරණි කැඩුණු වයලින් එකට ස්පර්ශයක් හම්බ වෙනවා. ස්පර්ශය තමයි the master's touch. ගුරුවරයාගේ ස්පර්ශය. ගුරුවරයාගේ ස්පර්ශය වැදූ ශැනින් මොකද වෙන්නේ? දූවිලි ටික අයින් වෙනවා, කැඩිච්ච තත් සැකසෙනවා, නියම ටියුන් එක හම්බ වෙනවා. තව විදිහකින් කිව්වොතින් ඔරිජිනල් වයලින් එකේ තත්වයට පත් වෙනවා. එතකොට සුබ් කියලා කියන්නේ, මැටනොයියා කියලා කියන්නේ the touch of your master. ඔබේ ගුරුවරයාණන්ගේ ස්පර්ශය ලැබීම. ඒ ස්පර්ශය වෙන මුකුත් නෙමෙයි සමාව. ඒ ස්පර්ශය වෙන කිසිවක් නොවේ මහා ආදරය. එතකොට අද සුභාරංචිය ඇතුළේ උන්වහන්සේ කියනවා මේක ලැබෙන්න ඕන නම් පෞද්ගලික වගකීම ඔබගේ. යනවා කිව්වනම් යන්න. හැරෙන්න ආරාධනාව එද්දි පිළිගන්න. කියන දේ කරන්න, කරන දේ කියන්න. අවංක වෙන්න. පළවෙනි පුතා වගේ වෙන්න. වැරද්ද කළත් කමක් නැහැ.
කියන වැරදි කරන්න කියලා නොවේ. වැරද්ද පිළි අරගෙන හැරෙන්න. අයියෝ මං තාත්තට බෑ කිව්වනේ. මම යන්න උනා. ආන්නේ හැඟීමට එන්න. ඒ හැරෙන්න වෙන මාවතක් නෑ රාජ්‍යයට ඇතුළු වෙන්න. ධර්මිෂ්ඨකම රාජ්‍ය සොයන්න කියලා කියන උන්වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා. රාජ්‍යයේ ධර්මිෂ්ඨකමයි හොයන්න ඔබට සියල්ල ලැබෙනවයි කියලා. ඇත්තෙම පියතුමිනි මේ ධර්මිෂ්ඨකමට යන මාර්ගය තමයි අපිට තියෙන පසුතැවීම. ඔබ වහන්සේ කිව්වා වගේ නැවත හැරිලා අපි ඒ ගමනට යන්නට ඕනේ. අපි දෙවන දේව ප්‍රකාශනයට අපේ අවධානය දෙමු. උන්වහන්සේ තව පියවරකට අපිව රැගෙන යාවි. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පාවුලතුමන් විසින් පිලිප්පිවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුස් වහන්සේට අයිතිවීමෙන් ඔබට යම් ශක්තියක් තිබේද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේද? ආත්මයාණන් වහන්සේ සමග යම් සහභාගීකමක් තිබේද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේද? එසේනම් ඔබ එක සමාන චේතනා ඇතිව එකම ප්‍රේමයෙන් බැඳී එකම අරමුණකින් එක් සිත්ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. පක්ෂවාදී කමින් වත් පුහුමාන්නයෙන්වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත් කමින් සිතන්න. සෑම දෙන තම තමාගේම යහපත පමණක් නොසොයා අනුන්ගේ යහපත ගැනද සලකන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල පැවති ජීවිතාකල්පයම ඔබ තුලත් පවතිවා. පිටුපිනි මොකක්ද උන්වහන්සේ පාවුලතුමාගේ ලිපිය මගින් පිලිපිවරුන්ට ලියන්නේ? මොකක්ද ක්‍රිස්තුස් වහන්සේට අයිතිවීමෙන් ඔබ ලබන ශක්තිය කුමක්ද කියලා අහන්නේ ඇයි මේ උන්වහන්සේ? ඔය ප්‍රශ්නෙට උත්තරෙත් ඔය අද අපි කතා කරපු තේමාවේ සම්පින්ඩනයත් පිලිප්පි 2:5. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පැවතියා වූ ජීවිතාකල්පය ඔබ තුල පවතිවා. ජේසු වගේ වෙන්න. එතකොට පළවෙනි පුතා කියලා කියන්නේ ජේසු වගේ වෙන්න හිතක් ඇති පුතෙක්. ඒ කියන්නේ වරදිනවා මනුෂ්‍ය ස්වභාවය තුල. බෑ කියනවා, හිතුවක්කාරකම තියෙනවා, අධර්මිෂ්ඨකම ඔළුවට එනවා. හැබැයි විතක තේරෙනවා මම අධර්මිෂ්ඨයි, මම පව්කාරයි, මම නොසුදුසුයි. නැවත රාජ්‍ය උදේසා හැරී යනවා තාත්තා කිව්ව දේ කරන්න. දැන් පාවුලතුමා එයා උන්වහන්සේගේ භාෂාවෙන් හරි ලස්සන භාෂාවක් උන්වහන්සේ භාවිතා කරන්නේ. ඒ භාෂාවෙන් කියනවා පළවෙනි කියවීමේ දෙවන සුභාරංචි කිව්වා. දැන් අපි මෙච්චර වෙලා විස්තර කළපු තේමාවක් අයිති කරගත්තු කෙනා මොනවද කරන්න ඕන? ප්‍රායෝගික තලයේ උතන. පළවෙනි එක පියාණන් වහන්සේට අයිති වෙන්න. ක්‍රිස්තුන් වහන්සේ තුල හැසිරෙන්න. ශුද්ධාත්මයන්න් වහන්සේ සමග ජීවත් වන්න. පියාණන් වහන්සේ තුල පියාණන්ට අයිතිවීමත්, ක්‍රිස්තුන් වහන්සේගේ වචනය තුල හැසිරීමත්, ශුද්ධාත්මයන්න් වහන්සේ තුල ජීවත් වීමත් කරුණ කොටගෙන අවසානයේදී පවුලතුමා කියනවා එකිනෙකා අතර සහයෝගයෙන් උද්‍යෝගයෙන් ආදරය කරමින් පවතින්න. තමාට වඩා අන් අය උසස් කොට සලකන්න. එතකොට මේ පවුලතුමා අපට ගේන්නේ පාපයට ප්‍රතිවිරෝධය. අපි පාපයෙන් තොර වෙන්න ඕන නම් දේව තාත්තා මුල් කරගත්තු ජීවිතයක් ගත කරන්න ඕන රණුක. ඒ ජීවිතේ ප්‍රතිපත්ති දෙන්නේ ජේසු. එතකොට ජේසු වචනය, ජේසු විඥානය අපේ විඥාන ස්කන්ධය තුළ ප්‍රකාශ වෙන්න ඕන. ජේසු විඥානය අපේ විඥාන ස්කන්ධය තුළ ප්‍රකාශ වෙන්න ඕන. අපේ ආත්මය තුළ ප්‍රකාශ වෙන්න ඕන. අපේ ආත්ම ප්‍රකාශනය ජේසු ප්‍රතිපත්ති තුළ, ජේසු සංයමය තුළ ප්‍රකට වෙන්න ඕන. ඒක කරන්නේ ආත්මයන්න් වහන්සේ. ඒතර ආත්මයන්න්ට අපි නිරන්තර අවදිවීමක සිටින්න ඕන. ඒ අවදිවීම ඇතුලේ මට තවදුරටත් පව් කරන්න බෑ. මොකද හේතුව පවුල වෙනත් තැනක කියනවා උන්වහන්සේ මා තුළ සැරිසරනසේක, ජීවත් වනසේක, පවතිනසේක. දැන් මානව මා තුළ ජේසුස් ක්‍රිස්තුස්ය. එතකොට මම අල්තා ක්‍රිස්තුස්, මම නව ක්‍රිස්තුවරයෙක් බවට පත් වෙනවා. ගලාති 4:1 සිට 8 දක්වාත්, රෝම 8:14 ඉඳලා 15ට පවුල කියන්නේ මෙන්න මේ අත්දැකීමයි. අබ්බා තාත්තේ කියා දෙවියන්ට මොර ගැසීමේ ජේසුගේ ආත්මානුභාවය ලැබීම.
එතකොට අර පළවෙනි පුතාගේ ආත්මය තියෙන කෙනාට ජේසුගේ ආත්මය හම්බ වෙනවා. මේකටයි සමිදානන් වහන්සේ අපට ආරාධනා කරන්නේ. වෙන කිසිවක් නොවේ. බොරු ආටෝප නොවේ. අනිත් එක පැහැදිලිවම කියන්න ඕන අපි වතාවත් කළාට අපි මාව ගොඩක් වෙලාවට බොහෝ අය වැරදියට තේරුම් ගන්නවා බාගෙට අහගෙන. දැන් මම මේ කියන්න යන දේ ඔබ හරියට අහගන්න. හේතුව මෙන්න මේකයි කාරණාව. පාවුලුතුමාට අනුකූලව අපි දන්න කාරණාවක් තමයි වතාවත්. එහෙමත් නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර. එහෙමත් නැත්නම් අපේ විශ්වාසය ප්‍රකාශ වෙන බාහිර ක්‍රමවේද මත අපට ගැලවීම නැත. පැහැදිලිවම. දැන් ඒකේ අර්ථය එක කරන්න එපා කියන එක නෙමෙයි. ඒකේ අර්ථය එක කරන්න එපා කියන එක නෙමෙයි. ඒකේ අර්ථය තමයි බාහිරයේ මත පදනම් වෙලා මනස්ථාපනයක් නැතුව ආදරයක් නැතුව අපි ජීවත් වන්නේ නම් අපට ගැලවීමක් නැහැ කියන එක. එතකොට මේ උපමාවන් හා අද කියවීම් තලයන්ගෙන් අපට ප්‍රකාශ වෙන්නට පටන් ගන්න උගන්වන්නේ වෙන මුකුත් නෙමෙයි. අපි මනස්ථාපනයෙන් දේවතාත්තා වෙතට හැරුණේ නැත්නම් කොච්චර චාරිත්‍ර වාරිත්‍ර හා බාහිර උපක්‍රම හා වේදයන් තුලින් ධර්මය අදහන්න උත්සාහ කළත් ඒ තුල ගැලවීමක් නැහැ. මම නෙමෙයි කියන්නේ පාවුලුතුමායි කියන්නේ. ඔබට වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය නම් පාවුලුතුමාගේ ගලාතිවරුන්ට ලියන ලද ලිපියේ 3 වෙනි 4 වෙනි පරිච්ඡේද 3-4 වතාවක් කියවන්න. ඔබට මම මේ කියන්න උත්සාහ කරන දේ පාවුලුගේ වචන වලින් අපූර්වට පැහැදිලි වෙනවා. එබැවින් අපි හොයන්නට ඕන වෙන කිසිවක් නෙවෙයි දේව ධර්මිෂ්ඨකම. ඒක ලබා ගන්න මාර්ගය මනස්ථාපනය තුළ ධර්මිෂ්ඨකමේ හැසිරෙනකොට කරන්න ඕන මොනවද කියලා පාවුලුතුමා කිව්වා. එක පියාණන්ගෙන් පූර්ණ වීම, ක්‍රිස්තු ප්‍රතිපත්ති තුළ ජීවත් වීම, ආත්මයන්න් වහන්සේ තුළ හැසිරීම, සහෝදරයාට මාව දානය කිරීම නොහොත් මට වඩා අනිත් අය උතුම් කොට සැලකීම. ප්‍රේමවන්තයනි ඔබට පැහැදිලි. උන්වහන්සේ තාම සරලව උන්වහන්සේගේ අත්දැකීමත් එක්ක අපේ ජීවිතවලට දෙවියන් වහන්සේගේ හදවත අනාවරණය කළා. ඉතින් ඇත්තෙන්ම අද දවසේ අපි ඔබත් එක්ක බෙදාගත්තේ සාමාන්‍ය සමයේ 26 වන ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයයි. පියතුමනි ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතියි. ජේසු පිහිටයි. නැවතත් සත් දිනකින් හමු වෙමු. එතෙක් ඔබ සැමට ජේසු පිහිටයි.